समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද සන්ධ්‍යා යාමෙත් ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මයට ඔබේ අවධානය යොමු කරන්නටයි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩැන්ඩිනෝන්හි පදිංචි වසන්ත ඕපනායක මහත්මාණන්ගේ ඊයට එදිලා තිබිච්ච 14 වෙනිදාට යෙදුණු ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ගේ ආදරණීය බිරිඳ වන රොෂානි ඕපනායක මහත්මිය විසින් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. ඒ වගේම මේ දෙපළ විවාහ ජීවිතයට පත් වෙලා අවුරුදු 32ක් සම්පූර්ණ වීමත් මේ පින්කමේ තවත් අරමුණක් විදියට තියෙනවා. විශේෂයෙන්ම එතුමන්ට වගේම ආදරණීය දරුවෝ 3 දෙනා දියණිවරු දෙපළත් පුතුණුවනුත් උප්පලා ගමගේ ඕපනායක වසුන්දරා ඕපනායක දසුන් දීගනාත් ඕපනායක කියන ඒ දරුවෝ 3 දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ දරුවන් 3 දෙනාගෙත් උපන් දින මේ කාලයේම තමයි යෙදිලා තියෙන්නේ. ඒ දරුවන්ට සෙත් පතන්ටත් ඒ වගේම නෝනා මහත්මියගේ ආදරණීය මෞතුමිය වන දයානි විදාන පතිරණ මාතාවට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්ටත් බෑණනුවන් වන විරාජ් ගමගේ මහත්මයාට සහ ඔහුගේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටත් ආශිර්වාද කරමින් මියගිය ආදරණීය දෙමව්පියන් වන කේ අයුවර්ධන ඕ ගුණවාදන සහ පේමා දසනායක කියන මව්පියවරුන්ට පින් අනුමෝදන් කරන්ටත් හදිසියෙම රෝගාතුර වෙලා පරලෝ සැපත් වන්නට යෙදුන ගිය සතියේ ඕ අමරසේන තමන්ගේ මාම කෙනෙක් එතුමාට ආශිර්වාද කර පින් අනුමෝදන් කරන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලංකාවේ ජීවත් වෙන දෙදෙනාගේම සහෝදර සහෝදරියන්ට ලංකාවේ ජීවත් වෙන යහළුවන් මිත්‍රයින් වගේම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඩැන්ඩිනෝන් ආදී ප්‍රදේශවල ජීවත් වෙන කල්යාණ මිතුරියන්ටත් එතුමන්ගේ සායම නෝනා මහත්මිනියගේ ආශිර්වාද කිරීම මේ පින්කමේ බලාපොරොත්තු අතර තියෙනවා. වසංගත තත්වයෙන් පීඩා විඳින සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය විශේෂයෙන්ම අද දවසේදී මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් අපි සතුටු වෙනවා අද ඉරිදා දවස අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ දායක පිරිස් සෑම ඉරිදා දිනකම විශේෂ බෝධි වන්දනාවක් බුද්ධ වන්දනාවක් සිද්ධ කරනවා මේ වස් කාලේ. ඉතින් අද දායකත්වය අරගෙන කටයුතු කරපු අපේ දායක මහත්මයෙක් වන තුවාන් මහත්මයා ඒ වගේම නෝනා මහත්මිනිය ඇතුළු ඒ පවුලේ පිරිසත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට සජීවීව මේ සේනාසනයේ ඉඳගෙන සැලකිය යුතු පිරිසක් සහ සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ හැම දෙනාමත් සජීවීව සම්බන්ධ වෙලා සූදානම් වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට. ඊට නම් සඳහන් කරපු ඒ මැතිතුමාගේ ජන්මදිනයට ආශිර්වාද කරලා මේ පින්කම කරගන්න ඕනි කියලා එතුමා අපට සිහිපත් කරා. මොකද එතුමා නිරන්තරයෙන් අකණ්ඩව බුද්ධ පුතුන් මුහුණු පොත සහ YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන කෙනෙක්. ඒ විතරකුත් නෙමෙයි. තමන් අහන දේශනාවල ධර්ම කරුණු සටහන් කරගෙන ඒ ධර්ම කරුණු පුළුවන් වෙලාවට නැවත මෙනෙහි කරමින් තමන්ගේ ජීවිතයට ඒවා ගලප්ව ගන්න වීරිය කරන කෙනෙක්. අපි ඊටාම සතුටු වෙනවා එවැනි කෙනෙකුගේ ජන්මදිනය වෙනුවෙන් මේ විදියට ආශිර්වාද කරලා පින්කමක් සිද්ධ කරලා දෙන්නට ලැබීම පිළිබඳව. අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ ඊටාම වටින ධර්ම ග්‍රන්ථයක්.
වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම. මේන හැම දිනම පාහේ පුළුවන් දවසට හැන්දෑවේ බුද්ධ පුතුන් සමග එකතු වෙලා සේනාසනයට ආවේ නැතත් ඒ දේශනා මාලාව අහනවා. විශාල පිරිසක් 20-30,000ක පිරිසක් අනිවාර්යෙන්ම මේ දේශනාව දවසක් දෙකක් ඇතුළත ශ්‍රවණය කරනවා බුද්ධ පුතුන් මුහුණු පොත සහ YouTube නාලිකාව සමග එකතු වෙලා. ඉතින් ඒ හැම දෙනාම මේ දේශනා මාලාවෙන් තමන්ගේ අවබෝධය තව තවත් දියුණු කරගන්න උත්සාහ කරනවා. තමන්ගේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. ඉතින් අපි හැම දවසකම උත්සාහ කරන්න ඕනනේ. දැන් මේ මහත්මයාගේ ජන්මදිනය සමරනවා. අද ධර්ම දේශනාවේ දායකතුමාගේ. ඒ කියන්නේ මොකක්ද? වයසට යනවානේ. වයසට යනවා කියන්නේ ලෙඩ වෙනවා කියන එක. වයසට යෑම සහ ලෙඩවීම කියන ධර්ම දෙකට පත් වෙනකොට අපි ඉක්මනින්ම ළඟා වෙන්නේ මරණයටනේ. මරණයට. අපි හැමෝම ළඟා වෙන්නේ මරණයට. දවසක් හරි ජීවිතේ ගත වුණා යනු. එක විනාඩියක් හරි ගත වුණා යනු. හරියට මරණය කරා කැඳවාගෙන යන හරකෙක් නේ. අඩියක් හරි ඉස්සරහට තිව්වොත් ඔහු යන්නේ මරණයට වගේමයි අපිත්. ගත කරන හැම තප්පරයකම මරණය වෙත අපි ළඟා වෙමින් ඉන්නවා. ඒ නිසා අපි අවබෝධය දියුණු කරගන්න එක. අපේ නුවණ දියුණු කරගන්න එක. ප්‍රඥාව දියුණු කරගන්න එක අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන ධර්ම ග්‍රන්ථයේ සිද්ධ කෙරෙන ධර්ම සාකච්ඡාවත් හරිම උදව්වක් වෙනවා අපිට අපිව තේරුම් ගන්න. අද ලෝභය කියන මාතෘකාව ඇසුරින් අනුමාතෘකා රැසක් සාකච්ඡා කරලා එය නිමා වෙනකොට අලුත් ප්‍රධාන මාතෘකාවකට අද ප්‍රවේශ වෙනවා. ඒ තමයි රාගය. රාගය කියන මාතෘකාව. රාගය කොයි විදියටද වංචනිකව අපේ හිතේ වෙන වෙන මුහුණු වලින් නේ වෙන වෙන රූප වලින් යෙදෙන්නේ කියලා අද ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරනවා. අපේ හිතේ සිතුවිලි ආරක්ෂා වෙන්න යහපත් ස්වරූප ගන්නවා. සාමාන්‍ය මිනිස්සයත් එහෙමනේ නේද? රැකිලා ඉන්න හොඳ මූණ දා ගන්නවනේ. අන්තිම නරක වැඩ කරන මිනිස්සුත් ඊටාම හොඳ යහපත් අය වගේ පෙනී හිටින්නනේ. තමන්ගේ ඇඳුමෙන් ලොකු වැදගත්කමක් ගන්නවා. තමන්ගේ පෙනුමෙන් පාවිච්චි කරන යාන වාහන වලින් කතා කරන විදියෙන් මේ හැම එකකින්ම උත්සාහ ගන්නවා තමන් යහපත් කෙනෙක් කියලා අනිත් එක්කෙනාට ඒත්තු ගන්න. ඒකෙන් කියන්නේ ලස්සනට අඳින හැමෝම ඒ තමන්ගේ තියෙන අශෝභන චරිතය වහගන්න ලස්සනට අඳිනවා කියලා. එහෙම වර්ධවා ගන්න හොඳ නැහැ. නමුත් බොහෝ වෙලාවට අපි අපේ අභ්‍යන්තරයනේ වහගන්න බාහිරින් උත්සාහයන් දරනවා. ඔයිට වැඩිය ලොකු උත්සාහයක් නේ දරනවා අපේ හිත. අපේ හිත දරන උත්සාහය තමයි අපේ තියෙන නරක සිතුවිලි, අපේ තියෙන අයහපත් සිතුවිලි වහගන්න හොඳ සිතුවිලි වල ස්වභාවයෙන් ඒව පෙනී හිටිනවා. දැන් අද ඉඳලා අපේ සංවාදයට ලක් වෙන රාගය කියන සිතුවිල්ල ගත්තොත් ඒ සිත ගත්තොත් බලගත්තු සිතක්නේ. අපි මේ සසරට ගැට ගහලා තියෙන රාගය කියන්නේ බලගත්තු සිතක්. මේ සිත විවිධ රූප වලින් එයාව ආරක්ෂා කරගන්න දරන වෑයම අපිට ඉදිරියට තේරුම් ගන්න පුළුවන්. මේවා මේ කාගේවත් හිත ගැන සාකච්ඡාවක් නෙමෙයි. මේ අපේ හිත ගැන සාකච්ඡාවක්. අපේ හිත ඉදිරිපත් වෙන්න පුළුවන් රටාවන් ගැන තමයි මෙහි සාකච්ඡා කරන්නේ. රාගය ගැන මුලින් අපේ රේරුකාණේ සාමිනහන්සේ සඳහන් කරපු සටහන අපි තේරුම් ගමු. උන්වහන්සේ මෙහෙම සඳහන් කරනවා. ස්ත්‍රීන් දැකීමය, ඔවුන්ගේ ක්‍රියා දැකීමය, ඔවුන්ගේ හඬ ඇසීමය, ඔවුන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීමය, ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය, ඔවුන්ගේ ශරීර ස්පර්ශ ලැබීමය, ඔවුන් හා සංഭാෂණයේ යෙදීමය, තව ක්‍රමවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳව වූ
පුරුෂ චිත්තයෙහි කියන්නේ පුරුෂ සිතෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභයද ඒ කියන්නේ ප්‍රීතිය සහිත වෙච්ච ලෝභකමත් ඊළඟට පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් අර ටිකටමනේ දකින්න අහන්න ස්පර්ශ කරන්න රහ විඳින්න සුවඳ බලන්න මේ ආදී වශයෙන් නේ ස්ත්‍රී චිත්තේ හට ගන්නා වූ කාන්තාවකගේ හිතේ හට ගන්න සප්‍රීතික ලෝභයද ප්‍රීතිය සහිත වූ ලෝභයද ප්‍රීතිය සහිත වූ ලෝභයද රාග නම් වේ. දැන් රාග කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඒක තමයි මේ තේරුම් ගත්තේ. මොකක්ද? ස්ත්‍රියටත් පුරුෂයාටත් නේ ගැහැණියකටත් පිරිමියෙකුටත් රහත් වෙලා නැත්තම් නේ ගැහැණියට සහ පිරිමියාට නේ අනේකාව දකින්න අනේකගේ හඬ අහන්න අනේකගේ ස්පර්ශ පහස විඳින්න අනේකගේ සුවඳ විඳින්න අනිකගේ රහ විඳින්න අනික එක කතා කර කර ඉන්න මේ ආදී වශයෙන් ප්‍රීතියත් එක්ක තියෙන ලෝභයක් ඒකට තමයි කියන්නේ මොකද රාග කියලා. ඒකට තමයි රාග කියලා කියන්නේ. මේ මාතෘකාව තව රාග කියන වචනේ තව වෙන පුළුල් අර්ථ වලින් සාකච්ඡා වෙච්ච අවස්ථාවක් තියෙනවා. නමුත් අපි මේ මාතෘකාව තුළ මූලිකව රාග කියලා විග්‍රහ කරගන්නේ මෙන්න මේ සීමාව තුළ ඉඳගෙන. ඒ වචනේ අපි තේරුම් ගන්න. ඊළඟට තව වැදගත් කාරණයක් සඳහන් කරනවා. ඒ තමයි සමහර විට තවත් පුරුෂයෙකු සම්බන්ධයෙන් පුරුෂයෙකුටද ඊළඟට තවත් ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකටද රාගය ඇති වෙයි. ඒ කියන්නේ දැන් අපි මුලින් තේරුම් ගත්තේ ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට ඇති වෙන රාගය ගැන. පුරුෂයෙකුට ස්ත්‍රියක් ගැන. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා එය පුරුෂයෙකුට පුරුෂයෙකුගේ රූපය ගැන, ශබ්දය ගැන, රසය ගැන, ස්පර්ශය ගැන ඒ විදියේම රාගයක් එන්න පුළුවන්. සප්‍රීතික ලෝභයක්, ප්‍රීතිය සහිත තණ්හාවක් එන්න පුළුවන්. එය අනිත් පැත්තට ස්ත්‍රියකට ස්ත්‍රියක් සම්බන්ධවත් දකින්ට, හඬ අහන්න, ස්පර්ශ කරන්නට, රාහ විඳින්නට, සුවඳ විඳින්නට, කතා කර කර ඉන්න තෘෂ්ණාවෙන්ට පුළුවන්. එතකොට ඔබ තේරුම් ගන්න ඕන රාගය කියන වචනය ස්ත්‍රී පුරුෂ සම්බන්ධය විශේෂයි පමණක් නෙමෙයි. රාගය කියන සිත පුරුෂයන්ට පුරුෂයෝ ගැනත් ස්ත්‍රීන්ට ස්ත්‍රීන් ගැනත් ඇතිවිය හැකි සිතුවිල්ල. ඒක අපි හොඳට විවෘතව පුළුල් මනසකින් මෙහෙම සිතක් උපදින්න පුළුවන් බව අපි තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම තමයි පළමුවෙන්ම කරන්න ඕන. ඊළඟට මෙහෙම සඳහන් කරනවා මෙය මෛත්‍රී, කරුණා, ශ්‍රද්ධා ආදී අනේක වේශයෙන් පහළ වී වංචා කරන ධර්මයකි. මේකේ විශේෂත්වය තමයි මේ රාගය එළියට එනවා විවිධ විදියට. කොහොමද? කරුණාව විදියට එනවා, මෛත්‍රිය විදියට එනවා, ශ්‍රද්ධාව විදියට එනවා. අපි ඉදිරියට ඒවා සාකච්ඡා කරමු. මූලිකව අපි තේරුම් ගන්න ඕන දේ තමයි රාගය කියන මනෝභාවයේ ඒ සිතේ ස්වභාවය තමයි කොටින්ම කිව්වොත් පංචකාමයට කැමැත්තනේ. පංචකාමයනේ රූප කිව්වේ එක කාමයන්නේ රූප කාමය, ශබ්ද කාමය, රස කාමය, නේ ගන්ධ කාමය, පස්ස ස්පර්ශ කාමය නේ. එතකොට ඒක ස්ත්‍රියකට පුරුෂයෙකුට එකිනෙකාට එකිනෙකාගෙන මෙහෙම ආදි වශයෙන් ඇතිවෙන එක ප්‍රීතිය සහිත තණ්හාවක්. රාගයේ තියෙන ප්‍රීතිය සහිත තණ්හාවක්. ඒක තමයි ලෝකේ ලොකුම ගින්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ තණ්හාව ගින්දරක් කියලා. මේ තණ්හාව මේ රාගය කියන සිත තරම් මිනිස්සෙක්ව පුච්චල දාන, දවන, තවන වෙන ගින්නක් නෑ කියලා තියෙනවා. දර වලින් දැවෙනවට වඩා, ඉන්ධන වලින් දැවෙනවට වඩා
ගොම ආදී වෙන දැල් වෙන දේවල් වලින් පිච්චෙනවට වඩා එවැනි ගින්නකට වඩා බලගත්ු ගින්න ලෙස ධර්මයේ සාකච්ඡා කරන්නේ රාගය නැමැති ගින්න. එය නිමන එක ලේසි නෑ. ඒ නිමන එක ලේසි නෑ. විශාල අවබෝධයක්, විශාල හිත හදා ගැනීමක් ඇතුලේ තමයි ඒ ගින්න කෙනෙකුගේ ටිකෙන් ටික නිමී යන්නේ. ඒ නිමා ගන්නටත් අපි තෝරගන්න ඕනනේ නේ අපේ රාගයේ යෙදෙන හැටි. අපේ හිතේ මේ සිතුවිල්ල නැත්තට නැති කරගන්නට හෝ ඊළඟට මේ සිතුවිල්ල නිසා අවමතරමින් අපි අපරාධකාරයෝ නොවී ඉන්නනේ. අපි අපරාධකාරයෝ නොවී ඉන්න. සමහර වෙලාවට ළමා අපයෝජනයකට කෙනෙක් යනවානේ. ළමයෙක්ව අපයෝජනය කරන රාගයේ හින්දා. වැඩිහිටියෝ කොච්චර ඉන්නවද? අපේ රටේ ප්‍රවෘත්තිවල ඔක්කොම එලිදරව් වුණේ නැති වුණාට කොච්චර ළමා අපයෝජන තියෙද? පිරිමින් විසිනුත් ගැහැණුන් විසිනුත් කරන. ගොඩක් අය හිතන්නේ පිරිමින් විතරයි ළමා අපයෝජන කරන්න කියලා. නෑ. ඒක ඇත්තක් නෙමෙයි. ඒ වගේම වැඩිහිටි පිරිමින් විසින් පොඩි ගැහැණු දරුවෝ අපයෝජනය කරනවා වගේම පොඩි පිරිමි දරුවෝ අපයෝජනය කරනවා වගේම වැඩිහිටි ගැහැණුන් විසින් කුඩා ගැහැණු ළමයි අපයෝජනය කරන, කුඩා පිරිමි දරුවෝ අපයෝජනය කරන එක. ඒවා අපේ රටවල් වල තියෙන ඕනතරම් මේ රටවල් වල තියෙන. මොකද රාගය තියෙන මිනිස්සු එහෙම අපරාධකාරී ඊටාම අයුක්ති සහගත පාපී හැසිරීම් වලට යනවා. දැන් ලෝකෙ බුද්ධිමත් මිනිස්සු කරන්නේ එවැනි තත්වයන්ට මිනිස්සු යන බව දන්න නිසා ඒවට අදාළව නීති හදනවානේ. මේ වගේ අපයෝජනයක්, මේ වගේ ළමයෙක්ව වැරදියට භාවිත කරොත් මේ දඬුවම් තියනවා කියලා. මොකද හැමෝම දේවල් අවබෝධ කරගෙන දේවල් වලින් වළකින්නේ නැහැ. එහෙනම් නීති හදනවා. ඊළඟට දැනුම ලබා දීමනේ. ඒ වගේ රාගය මත පදනම් වෙච්ච හිංසනයකට දරුවෙක් ගොදුරු වෙන එක වළක්ව ගන්න නම් දැනුම තියෙන්න ඕන. ඒ හින්දා ලෝකෙ ටිකක් දියුණු රටවල් වල අපි දකිනවා දරුවෙකුට කෙනේ අපරාධකාරයෙකු කාමාශක්තියකුගෙන් නේ රාගයෙන් උමතු වෙච්ච කෙනෙකුගෙන් ගැලවෙන්න අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙන්න. අපේ රටේ තාම එවැනි අධ්‍යාපනයක් ගැන හිතන්නත් බයයි. හාමුදුරුවරුත් සමහරට කැමති නෑ. අනෙක් පූජක පක්ෂවල සමහර අය කැමති නෑ. සමහර වැඩිහිටියොත් කැමති නෑ. හැබැයි මම දන්නේ නෑ ඇයි කැමති නැති කියලා. මොනවා හින්දාද අපි ඒකට විරුද්ධ වෙන තර්කය කියලා මට තේරෙන්නේ නෑ තාම. සියලුම කාමුක වෙබ්සයිට් නීතිගතයි නම් ඒවා විවෘත කරලා නම් තියෙන්නේ. ඊළඟට අපි හොඳටම දන්නවනම් සල්ලාලකම සමාජය පුරා පැතිරිලා ඉවරයි කියලා. එතකොට ළමයෙකුට ආරක්ෂා වෙන්න, ළමයෙකුට අවශ්‍ය කරන දැනුමවත් දෙන්න. අපි කියමුකෝ අවුරුදු 2ේදී දෙන්න බෑ කොහොමත් එවැනි දැනුමක් ළමයි. හැබැයි යම් නිසි වයසකදී මනෝවිද්‍යාත්මකව ළමයාගේ මනසට හානියක් නොවන උපාය මාර්ග අනුගමනය කරලා ඒවට අදාළ මේ විද්‍යාත්මක ඥානය තියෙන අයගේ උපදෙස් දැනුම අරගෙන එවැනි දැනුමක් අවබෝධයක් දරුවන්ට ලබා දීම නොකරොත් මං හිතනවා අපේ රටේ තව තවත් ඉස්සරහටත් පොඩි දරුවෝ සල්ලාලයින්ගේ ගොදුරු බවට පත් වෙන එක නවත්තන්න බෑ. සහ නීතිය බලවත් කිරීමනේ. නීතිය බලවත් කිරීමත් දැනුම ලබා දීමත් දෙකම. ඒ දෙකම විය යුතු දේවල්. මොකද එහෙම නැතුව අපිට කියන්න පුළුවන් අපේ රට බෞද්ධ ධර්මයේ තියෙන රටක්, මේ වගේ රටක මේ වගේ දේවල් උගන්වන්න ඕනිද? ඒවා ගැළපෙනවද? ඒ වගේ අපිට සදාචාරය ආගමික කාරණා පිළිබඳ ප්‍රශ්න ගේන්න පුළුවන්. නමුත් අපේ ධර්මදේශනා වන්ට ඇත්තටම බැරි වෙලා තියෙනවානේ මේ අපරාධකාරයෝ නවත්තන්න. දැන් අපි කොච්චර බණ කිව්වත් දවසකට ළමයි කී දෙනෙක් නම් ලංකාවේ පිරිමි දරුවෝද ගැහණු දරුවෝද කියලා නැහැ නේ.
පූජනීය ස්ථානවලදී ඉඳලා සාමාන්‍ය පොල්ලතු පෙළවල් දක්වා සියලු තැන්වලදී ළමයි අපයෝජනයට ලක් වෙනවා. ළමයි දූෂණය වෙනවා. ඉතින් එතකොට අපි කොච්චර බණ දේශනා කළත් ඒව අහන අය එක නොකරනවා වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් මිනිස්සු බණ අහන්නේ නැහනේ. ධර්මය අහන්නේ නැහැ. ටෙලිනාට්‍යයක් බලන තරම් මිනිස්සු බණ අහනවද? බණ අහන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් එතකොට රටේ දරුවෝ බේරගන්නේ කොතනින්ද? එක්ක නීතියක් තියෙනවා. නීතියත් එක්කම අධ්‍යාපනය තියෙනවා. ළමයි යම් වයසක් එනකොටම ඒගොල්ලොන්ට විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක උපාය උපක්‍රම යොදාගෙන විධිමත් දැනුමක් තමන්ගේ දරුවට රැකෙන්නනේ ස්වයන්ව ආරක්ෂා වෙන්න ලබා දෙන්න ඕන. නැත්තම් මේ රාගය කියන සිත ආවට පස්සේ තාත්තා කෙනෙකුට තාත්තා බව අමතක වෙනවා. අම්මා කෙනෙකුට තමන් අම්මා කෙනෙක් බව අමතක වෙන්න පුළුවන්. පැවිද්දෙකුට තමන් පැවිද්දෙක් බව අමතක වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. දැන් ජාතක පොත් වහන්සේගේ ගත්තොත් ජාතක කතා මොන තරම්නම් ප්‍රමාණයක් තියද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදිම රාගය කියන සිත මුදුන්පත් වෙච්ච ගමන් පැවිදිකම පිරිහිච්ච අවස්ථා, පැවිදිකම අතහැරෙන අවස්ථා, පැවිදිකමෙහි උකටලී වෙන අවස්ථා. එක මේ බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියන එකවත් වැදගත් නැහැ. රාගය කියන සිතට, රාගය කියන ගින්න කෙනෙකුගේ මනසේ ඇවිලුණට පස්සේ ඒකට ඇඳුම වැදගත් නැහැ. තමන් කොච්චර වැදගත් පවුලකද වැදගත් නැහැ. මේ හැම දෙයකින්ම මතක තියාගන්න, මේ හැම දෙයකින්ම තියෙන බැමි බිඳගෙන රාගය ඉස්සරහට එනවා. ඒක ගින්නක් කිව්වේ ඒක. ඕන සංස්කෘතික සීමාවක් දවන්න පුළුවන්, ඒකට අලු කරලා දාන්න පුළුවන්. ඕන ආගමික සීමාවක් කඩා බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. සදාචාරය ඉක්මවන්න පුළුවන්. ඒ තමයි රාගයේ හැටි. රාගයේ තියෙන වියරුකම එක. ඒ නිසා මේ රාගසිත පිළිබඳව අපි අවබෝධ කරගන්න එක අපි කෙනෙකුට අපරාධ කරලා අපිට පව් පුරව ගන්න එකත් වළක්ව ගන්න උදව්වක්. ඒ වගේම අපි නිසා මේ කටේ කිරිසුවඳවත් ගියේ නැති දරුවෝනේ අපයෝජනයට ලක් වෙන එක. අපේ සමාජයේ වැඩිහිටියන් අතේ වළක්ව ගන්න නම් අපි දැනගෙන ඉන්න ඕන. අපේ හිතේ මෙන්න මේ විදියට රාගය ඉදිරිපත් වෙන්න පුළුවන් කියලානේ. අපි දැනගෙන ඉන්න ඕන. ඒක දැනගෙන හිටියොත් අඩුම බේර ගන්න පුළුවන්. අඩුම බේර ගන්න. දන්නවනම් මේ එන්නේ රාගය. මම මෙතනින් දැන් නවතින්න ඕන. මම මේ පොඩි එකා ගාව මෙහෙම ඉන්න හොඳ නැහැ. මෙහෙම මේ පොඩි එකාව අල්ලන්න හොඳ නැහැ. මට මේ වෙනස් විදියකට එමින් තියෙන්නේ මොකක්ද? ඒක දැනගන්න ඕනේ. ඉතින් එහෙම දැනුවත් වෙලා මේ වයින් වලකින පිරිස් ඉන්නේ පොඩ්ඩයිනේ ලෝකෙනේ. කොච්චර පොඩ්ඩද එහෙම ප්‍රඥාවන්තව දේවල් තේරුම් අරගෙන ඒ වගේ අපරාධ වලින් වලකින මිනිස්සු කොච්චර පොඩ්ඩද? නමුත් අපි ධර්මයෙන් ඒ කරුණු ටික කියලා දෙන එක වටිනවා. අපි නිවන් දකින්න වීර්ය කරනවනේ. අපි උත්සාහ කරනවානේ මේ රාග ගින්නෙන් නිදහස් වෙන්න කොහොම හරි. තවම සාර්ථක නැති වෙන්න පුළුවන් අපි. ඒත් අපි මේක නිදහස් වෙන්න ඕනි කියලා හිතනවා. අපි දන්නවා අඩුම මේක ගින්නක්. මේකේ අපි කවුරුත් දැවෙනවා. අපි දැවෙනවා විතරක් නෙමෙයි, අපි අනිත් අයගේ ජීවිතත් දවාහලු කරනවානේ. අනිත් අයවත් විඳවන තත්ත්වයටපත් කරනවා. ඉතින් මේක තේරුම් ගන්න එක වටිනවා. මේ සිතේ තියෙන බියකරුකම, මේ සිතේ තියෙන විසකුරුකම අඳුන ගන්න එක වටිනවා. අවබෝධය කොහොමත් ධර්මයනේ, ධර්මය හොඳට අවබෝධ කරගන්න නේ ඔබ හොඳට තේරුම් ගන්නට ඕනි දේ තමයි ධර්මය කියන එක අවබෝධ කරගන්න කෙනා දැනුවත් වෙනවා. දැනුවත් වීම වැඩි වෙනකොට තමයි හැමතැනකම රැකවරණය ලැබෙන්නේ. දැනුම වැඩි වෙනකොට රැකවරණය. මම දන්නවා නම් මගේ සිත ගැන, මට තේරෙනවා නම් මගේ සිතේ තියෙන විකෘති ගැනනේ, මගේ සිතේ තියෙන අයහපත් පහළ වෙන ධර්ම ගැන
මගේ දැනුම තියෙනවා නම්, අවබෝධය තියෙනවා නම්, මං ඒ ගැන හොඳට සවිඥානිකයි නම්, එතකොට මගේ අපරාධකාරී හැසිරීමක් වළක්ව ගන්න මට පුළුවන්. මගේ අපරාධකාරී හැසිරීමක් වළක්ව ගන්න මට පුළුවන්. මමවත් දන්නේ නැත්තම් මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා. මගේ හිත ගැන මටම සිහියක් නැත්තම්, මටම අවබෝධයක් නැත්තම්, සමහර වෙලාවට මං දරුණු අපරාධකාරී හැසිරීමක ගිහිල්ලා ඒක තේරෙන වෙලාව වෙනකොට මමත් අපායගාමී වෙන සහ මේ ලෝක වශයෙන් නීතියේ බරපතල වරදකරුවෙක් වෙන තැනට ඇවිල්ලානේ. පරලෝක වශයෙන් හරිම පිරිහිච්ච මිනිස්සෙක් කියලානේ. අපිට වෙන අපරාධය අමතක කරමුකෝ. අපි නිසා කිසි දෙයක් දන්නේ නැති අහිංසක ළමයි විනාශ වුණා. ඒක අපි අවබෝධ කරගන්න. එහෙම වෙන එකක් නැහැ. එහෙම කියන්න බෑ. ඇවිලෙන්න අවශ්‍ය සියලු දේවල් තියෙනවා නම් ඕන වෙලාවක ඇවිලෙන්න පුළුවන්. දැන් පෙට්‍රල් ෂෙඩ් වල ඇයි නිතරම වැලි භාජන තියලා තියෙන්නේ? ඇයි නිතරම වතුර තියලා තියෙන්නේ? මොකද ඇවිලෙන ඒවා එතන තියෙනවා. එතකොට හැම තිස්සෙම ඇවිලෙන ඒවා තියෙන තැනක එය නිමා දමන්නට දේවල් සූදානම් වෙලා තියෙනවා. ඒක කියන්නේ අපි ඇලර්ට් නේ. ඒක ගැන පුළුවන් තරම් අවධානයෙන් ඉන්න ඕනේ. පුළුවන් තරම්. ඉතින් පෙට්‍රල් වලට වඩා රාගය බලවත් නේ. ඒකනේ බුදුහාඳුරු දේශනා කළේ නත්ති රාග සමෝවග්ගය කියලා. රාගයට සමාන වෙන ගින්නක් නැහැ කියලා. ලබා ගන්නකලුත් පිච්චෙනවා, ලබා ගත්තට පස්සෙත් පිච්චෙනවා නේ. අහිමි වුණාට පස්සෙත් පිච්චෙනවා. රාගයේ හැටි නේද? රාගයේ තියෙන ස්වභාවය කොච්චර විහිසුණු සහ මේ ආක්‍රමණශීලීනේ වියරු එකක්ද කියන එක අපි හොඳට අවබෝධ කරගන්නවා. ඒ නිසා අපි අද පළමු මාතෘකාව කතා කරමු මෙතන ඉඳලා. මෛත්‍රී රූපයෙන් වංචක රාගය කොහොමද එන්නේ කියලා. මෛත්‍රී රූපයෙන් වංචක රාගය එන හැටි. අපි ස්වාමීන් වහන්සේගේ සටහනට අවධානය යොමු කරමු. මේ කෘතියේ තියෙන. තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනෙකු සම්බන්ධයෙන් යම් කිසිවෙකුට රාගය ඇති වුවහොත්, ඒකුවේ රාගසිතක් ඇති කරගන්න හොඳ නැති කෙනෙකුට, ඒක හොඳටම දන්නවා. අපි කියමුකෝ දුවෙකුට කියලානේ. තාත්තා කෙනෙක්ගේ හිතේ දුවෙකුට, අම්මා කෙනෙක්ගේ හිතේ පුතෙකුට, ගුරුවරයෙක්ගේ හිතේ ශිෂ්‍යයෙකුටනේ, වැඩිහිටියෙකුගේ හිතේ ළමයෙකුට රාගසිතක් ඇති කරගන්න හොඳ නෑනේ. දැන් අන්න එහෙම ඇලුම් කරන්න සුදුසු නැති කෙනෙකු සම්බන්ධයි යම් කිසිවෙකුට රාගය ඇති වුණොත්, ඒ රාගය දුරු කිරීමට ඒ තැනැත්තා උත්සාහ කරයි. සත්පුරුෂ මිනිසෙක් නම් එයා උත්සාහ කරනවා, නෑ කීයටවත් මේ සිතට වැඩෙන්න දෙන්න බෑ. මෙයා මගේ දුව වගේ, මෙයා මගේ පුතා වගේ, මෙයා මගේ නංගි වගේ, මෙයා මට මිනිබිරියෙක්, මෙයා මට මුණුබුරෙක්. මෙහෙම විවිධ ආකාරයෙන් සත්පුරුෂයා, ඥානවන්තයා, වැදගත් මිනිස්සයා නේද? ධර්මය තේරෙන්න ඕනේ. අඩුම මනුස්සකම තියෙන හැදිච්ච මිනිහා, ශිෂ්ට මිනිහා කල්පනා කරනවා මේක හොඳ නැහැ, මේ සිතට යන්න දෙන්න බෑ ඉස්සරහට කියලා. එයා ඒක දුරු කරන්න උත්සාහ කරනවා. දුරු නොවේ නම් වැඩෙනු නොදෙන්නට උත්සාහ කරයි. දැන් මේ ඒක නැත්තට නැති වෙන්නේ නැහැ. හැබැයි සත්පුරුෂයෙක් නම් එයා උත්සාහ කරනවා ඇතිවෙච්ච තත්ත්වයට වඩා ඉහළට යන්න නොදී. එහෙම සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් නේ දැක්මෙන්. ඇති වෙන්න පුළුවන්. ඇති වෙන හින්දානේ මිනිස්සු ළමයිව දූෂණය කරන්නේ. ඇති නොවෙනවා කියන්න බෑනේ. ඇති වෙන්න පුළුවන්. දැක්කම ඇති වෙන්න පුළුවන්. හඬට ඇති වෙන්න පුළුවන් නේ. ඒ දරුවා අල්ලනකොට ඇති වෙන්න පුළුවන්. එහෙම රාගයක්. සත්පුරුෂයෙක් නා, ඥානවන්තයෙක් නා එහෙම සිතුවිල්ලක් ඇති වුණත් එයා ඊළඟට උත්සාහ කරනවා ඒක වැඩෙන්න දෙන්න නැති වෙන්න. වර්ධනය නොවෙන්න නේ.
ඒ සිතුවිල්ල බලවත් නොවෙන්න ඒ සත්පුරුෂයා, ඒ ඥානවන්තයා, ඒ උතුම් මිනිසයා, හැදිච්ච මිනිහා, ශිෂ්ට මිනිහා උත්සාහ කරනවා. එම් උත්සාහ කරන්න ඕන. එහෙම සිතක් ඇති වුණොත් නේ ඒක වැඩෙන්න නොදෙන්න උත්සාහ කරන්න ඕන. ඒකටනේ ඊළඟට තමාට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නොලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තාගේ අදහසට සුදුසු වන හැටියට, පුද්ගල තත්වයට සුදුසු වන හැටියට මෛත්‍රී වේශය ගන්නේය. දැන් මිනිසෙක් විදියට අපි උත්සාහ කරනකොට මේ සිතුවිල්ල දුරු කරගන්න රාගය එහෙම ඉඩ දෙන්නේ නැහැ. රාගය බලනවා, රාගය කියන සිත බලනවා. දැන් මෙයා මේක අර ඍජුවම රාගය විදියටම ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඒ අපේ හිතේ ඇති. මොකද තත්ත්වය ගැන හිතනවා, ගෞරවය ගැන හිතනවා, විවිධ ආදීනව ගැන හිතනවා, විපාක ගැන හිතනවා. මේවා හිත මේ වැඩෙන හිත තලන්න, යටපත් කරන්න හදනවා කියන තේරෙනකොට රාගය මොකද කරන්නේ? වෙන රූපයක් ගන්න. කොරෝනා වෛරස් එක කරන්නේ මේ දවස්වලනේ. කොරෝනා වෛරස් එකට දැන් පේනවා ඒ වෛරසය අඳුන ගන්නවා. දැන් මේකට එරෙහිව මේ නිෂ්පාදන වෙමින් තියෙනවා. මට අන්න එතකොට තමයි සැක හිතෙන්නේ මේක මෑන් මේඩ්ද කියලා. මේ වෛරස් එක ඒක මේ නිකන් මේ සතා සීපාවකින් හැදිලා හෝ සෝබා දහමින් හැදිලාවද නැත්තම් විද්‍යාගාරයක මේකේ විවිධ රූප මවනවද? එතකොට තමයි මට සැක හිතෙන්නේ. මොකද එක බේතක් හදලා ඒකට යන්තම් ඔරොත්තු දීගෙන එනකොට ඒ බේත අසමර්ථ කරන තව රූපයක් එන්න. ඩෙල්ටා කියයි, ඇල්ෆා කියයි නේද? කේක මොනවල් වලින් මේ වසංගත තත්ත්වෙන ඊට වඩා භයානක රාගේ නේ. ඇල්ෆා විදියට ආවත්, ඩෙල්ටා විදියට ආවත් නේද? මොන විදියට ආවත් ඒක භයානකයි කියලා අපිට ඒක ඍජුවම අපි දැන් අඳුර ගන්නවානේ. හැබැයි රාගය කියන සිත එන්නේ පුදුම විදියට, ඒක එනවා මෛත්‍රිය විදියට. දැන් මෛත්‍රිය විදියට ආවට පස්සේ පුදුම රැකවරණයක් හම්බ වෙනවා. මෛත්‍රිය විදියට රාගය ආවොත් රාගයට පුදුම ආරක්ෂාවක් හම්බ වෙනවානේ. පුදුම ආරක්ෂාවක් හම්බ වෙනවා. මොකද ඒක මේ සමාජ සම්මත සිතුවිල්ලක්නේ. ෆ්‍රෙන්ඩ්ලිනස් කියන එකනේ. ලවින් කයින්ඩ්නස් කියන එක. ඒවා මේ මිතුරුකම, මිත්‍රත්වය, ආදරය මේවා ඔක්කොම අනුමත සිතුවිලිනේ. මෛත්‍රිය වගේනේ. මෛත්‍රිය වගේ රාගය වෙන රූපයකට පත් වෙන්න පටන් ගන්නවා. එසේ පහළ වූ කල්ලි ඔහුට එය රාගයම බව නොදැනෙන්නේ. අන්න සිතේ සූක්ෂමකම. ඒ කියන්නේ රාගය මෛත්‍රියේ ස්වභාවය අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන්නේ නැතුව යනවා මේ රාගය කියලා. මේ වැඩ කරන්නේ රාගය කියලා. එතකොට එයා හිතන්නේත් මොකක් කියලාද? මෛත්‍රී කියලා. එයා හිතන්නේත් මෛත්‍රී කියලා. එච්චරට ඒ හදාලා දෙන රූපය අපිට මනසට ඇති කරන ඒ සංකල්පය බලගතුව රාගය විසින් ඇති කරනවා. මෛත්‍රියමයි වගේ ඇති කරනවා. ඒකට ඉස්සෙල්ලම රැවටෙන්නේ කවුද? ඒ පුද්ගලයා. ඒ පුද්ගලයා ඉස්සෙල්ලම රැවටෙනවා මේ නම් මගේ හිතේ තියෙන මෛත්‍රියමයි කියලා. එයා රැවටෙනවා ඉස්සෙල්ලම. ඒකයි අපි පුදුම සීකල්පනාවෙන් ඉන්න ඕනේ. පුදුම සීකල්පනාවෙන් ඉන්න ඕනේ ඒකයි අපි. මොකද අපේ හිත තුළ රාගයම එන්න පුළුවන් මෛත්‍රී සිතේ ස්වභාවය. මොකද ඒකට අපි රැවටුණාට පස්සේ අපි කීයටවත් හිතන්නේ මේ වැඩ කරන්නේ රාගය කියලා. මොකද අපි ඉන්නේ රැවටිලා හින්දා. ඊළඟට සායනාංශය සඳහන් කරනවා මෙහෙම. එසේ පහළ වූ කල ඔහුට ඒ රාගයම බව නොදැනෙන්නේ.
එයට රැවටුණු හෙතෙමේ මෛත්‍රිය හෙවත් මිත්‍රත්වය සෑම දෙනා සමගම පැවැත්වීමට සුදුසු දෙයකැයි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේය, එයට වැඩෙන්නට අවකාශ දෙන්නේය. ඒ කියන්නේ අපිට හිතෙන්න ගත්තොත් මේ මගේ හිතේ ඇති වෙලා තියෙන මෛත්‍රිය කියලා, දැන් මෛත්‍රිය ගැන අපේ තියෙන පිළිගැනීමක් තියෙනවා. මෛත්‍රිය කියන්නේ කොනක් පරක් තෙරක් නැතුව පැතිරෙන්න දෙන්න හොඳ සිතුවිල්ලක්නේ. ඒකට මේ ලිමිට් නැහැනේ මෛත්‍රියටනේ. දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිධූරේ. ඇහැට පේන ඇහැට නොපෙනෙන ළඟ ඉන්න දුර ඉන්න. අපි දැන් ටිකකට කලින් කර්ණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කළේ බුද්ධ වන්දනා. එහි තියෙන්නේ මුළු විශ්වයේමනේ සියලුම සත්වකට මෛත්‍රිය පැතිරීම. එතකොට අර රාගය මෛත්‍රී වේශයෙන් ඇවිල්ලා තියෙන කොටත් අපිට හිතෙන්න පුළුවන් එකක් තමයි කොච්චර හොඳ සිතුවිල්ලක්ද මට මේ ඇවිල්ලා තියෙන්නේ. කොච්චර හොඳ සිතුවිල්ලක්ද. මම මේක හැම තැනටම වැඩෙන්න දෙන්න ඕනේ. මම මේ සිතුවිල්ල දිග්ගටම වර්ධනය වෙන්න දෙන්න ඕනේ කියලා එයාට හිතෙන්න පුළුවන්. එයාම උදව් කරනවා ඊළඟට. අර මුලින් එයා රාගේ වළක්වන්න උත්සාහ කළා. ආදීනව හිත විපාක හිත දඬුවම් ගැන හිත සමාජ අපවාද ගැන හිත ආත්ම ගෞරවය ගැන හිත රාගය වැළක්වුවා. හැබැයි රාගය වෙන රූපයක් හදාගෙන හිතට ආවා. දැන් එයාම උදව් කරනවා කොච්චර හොඳ සිතුවිල්ලක්ද මේ සිතුවිල්ල කියලා. වැඩි යන්න දෙන්න පුළුවන්. ඒ තැනත්තාම එයා දන්නේ ඒ වැඩෙන්නේ රාගය කියලා. ඒ වැඩෙන්නේ රාගය. ඒ වැඩිමින් තියන්නේ තාම දරුණු විසුකුරු චෛතසිකයක් කියලා. එයා දන්නේ නැහැ ඒක. එයා උදව් කරනවා මේ සිතුවිල්ලට වැඩෙන්න. ඊළඟට මෙහෙම සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ. මෙබඳු කරුණු වලින් පරිස්සම් වීම ඊටම දුෂ්කරය. නුවණැතියෝද මෙයට මුලා වී අන්තයේදී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහිද ඇතිවේ. එයට වසඟ වී අන්තිමේදී ඔවුහු ශ්‍රමණ ධර්මයෙන්ද පිරිහෙති. මෛත්‍රී චිත්තයේ විලාසයෙන් හාමුදුරු කෙනෙකුට මෙත්සිතේ විලාසයෙන් රාගය උපදින්න පුළුවන්. මෙත්සිතේ විලාසයෙන් උපදින්න පුළුවන්. උපාසකතුමෙකුට උපාසිකාවකට උපදින්න පුළුවන්. හාමුදුරු කෙනෙකුටත් උපදින්න පුළුවන් නම් එතනින් මෙහාට ඔබ තේරුම් ගන්න ඕනනේ. උපාසකයෙකුට උපාසිකාවකට සාමාන්‍ය ගිහියෙකුට ඕනම කෙනෙකුට මෛත්‍රිය වගේ මිතුරුකම වගේ මේ සිත බලගතුව ඉදිරිපත් වෙන්න වැඩෙන්න තියෙන අවස්ථාව වැඩි. එනිසා හැම තිස්සෙම ඔබ නිරීක්ෂණය කරන්න. මෛත්‍රිය වැඩෙනකොට මේ වැඩෙන්නේ මෛත්‍රියද නැත්තම් මෛත්‍රිය වගේ මට කවුරු හරි ගැන තියෙන ඇලීමක්ද මේ? මට මේ කවුරු හරි ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි නේද? ඒක ළමා වැඩිහිටි ભેදයකින් තොරව මොකක් හරි අරමුණක් ගැන මගේ ඇතිවෙච්ච රාගයද මට මේ එයාව සුවපත් කරන්න තියෙන හැඟීම වගේ, එයාව නිදුක් කරන්න තියෙන හැඟීම වගේ, එයාව නිරෝගී කරන්න තියෙන හැඟීම වගේ, එයාගේ දුක බෙදා ගන්න තියෙන හැඟීම වගේ, එයාට සැපය සතුට ලබා දෙන්න තියෙන හැඟීම වගේ එන්නේ මොකද්ද කියලා අපි හොඳ නිරීක්ෂණයක ඉන්න ඕන. මොකද ඊටාම ප්‍රඥාවන්ත අය පවා රාගය ඇවිල්ලා මෛත්‍රිය විලාසයෙන් ඒ උතුම් නුවණ පිරිහවගත්තු අවස්ථා තියෙනවා. ඕන තරම් බණ පොතේ තියෙන උදාහරණ. ජාතක කතාවල, ඊළඟට විනය පිටකේ නිදාන කතාවල කොච්චර තියෙද? මෛත්‍රියේ විලාසයෙන් රාගය ඉදිරිපත් වෙලා පැවිද්දෝ පිරිච්චට. ඉතින් ගිහි භවතුන්ටත් නේ, පැවිද්දන්ටත් සියලු දෙනාටම එක්වේ ආගමික ජීවිතම ගත කරන අයටත්
ආගමික ජීවිත යම් දුරකට ගත කරමින් වැඩිපුර ලෞකික ජීවිත ගත කරන අයටත් හොඳට අවබෝධ කරගන්න ඕන මෛත්‍රියේ විලාසයෙන් නේ මෛත්‍රියේ විලාසයෙන් රාගය ඉදිරිපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්මයේ පුහුණු වෙන කාලෙදී. ධර්මයේ පුහුණු වෙන කාලෙදී මෛත්‍රියේ විලාසයෙන් තමයි වැඩිපුරම රාගය එන්න පුළුවන්. අවස්ථාවදී. මොකද අපි ධර්මයේ පුහුණු වෙනවා කියලා අපේ හිත අඳුනගත්තු ගමන් එයාට ආරක්ෂා වෙන්න එයා ඒ ධර්ම පුහුණුව කියන ෆ්‍රේම් එක අස්සටම රිංග ගන්නවා. මෙයා හොඳ ධර්ම කරුණු පුහුණු වෙන්න උත්සාහ කරනවා. මෙත්තා. මට හොඳ රැකවරණයක් ගන්න පුළුවන් මෛත්‍රිය වගේ පෙනී හිටියොත් කියලා ඒ රාගය අඳුනගත්තොත් හැම තිස්සෙම මෛත්‍රිය වගේම රාගය ඉස්සරහට එනවා. මේක හරිම සංකීර්ණ තැනක්. හරිම සංකීර්ණ තැනක්. මේක ඉතින් ඇත්තටම Tamanටම තමයි බලා ගන්න පුළුවන්. අනිත් අයගේ මේ වැඩිලා තියෙන්නේ මෛත්‍රියද මේ වැඩිලා තියෙන්නේ රාගයද කියලා දැනගන්න ඉතින් පරචිත්ත විඥානෙ තියෙන්න එපා. නේ? කවුරු හරි කෙනෙකු තව කෙනෙකුට දක්වන්නේ මෛත්‍රියද මේ කතා කරන්නේ මෛත්‍රියෙන්ද මේ කතා කරන්නේ රාගයෙන්ද කියලා දැනගන්න ඉතින් බාහිර කෙනෙකුට හරි අමාරුයි. ඒක දුෂ්කර දෙයක්. ඒ හින්දා තමයි මේවා තේරුම් අරගෙන තමන්ම ගැන බලා ගන්න ඕන. තමන්ම තමන්ගේ හිත ගැන සැලකිලිමත් වෙනවා. එතකොට තමන්ගේ දරුවෙක් ගැන හරි නේ තමන්ගේ ශිෂ්‍යයෙක් ගැන හරි තමන්ට කෙනෙකුගේ ජීවිතයට තමන්ගෙන් හානියක් වෙන එක වළක්ව ගන්න. තමන්ගේ අපරාධයක් වෙන එක වළක්ව ගන්න. කෙනෙකුට දැන් ගිහියන්ට එතන නැවතුණන් ඇතිනේ නේ. තමන් නීතිය ඉක්මවල යන්නේ නැති මට්ටමටවත් රාගය පාලනය කරගත්තොත් ඇතිනේ ඉතින් ගිහි ජීවිතය ගෙවනකොට. සදාචාරය ඉක්මවන්නේ නැත්තම් දැන් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් ඊට වඩා රාගය තමන් තුළ පාලනය කරගන්න වීරිය කරන එක ඒක පැවිදි ජීවිතයට අයිති එකක්. නමුත් ගිහි ජීවිතයේ නීත්‍යානුකූල විවාහක සැමියා බිරිඳ ආදී අය කෙරෙහි පහළ වෙන රාගයෙන් නිදහස් වෙන්න නෙවෙයි මුලින් වීරිය කරන්න ඕන. ඒගොල්ලෝ වීරිය කරන්න ඕන මොකටද? තම බිරිඳ ඉක්මවල රාගය පහළ වෙන එකනේ. පාලනය කරන්න. තම සැමියා ඉක්මවලා රාගය පහළ වෙන එක පාලනය කරන්න. මොකද මෛත්‍රිය වගේ එන්න පුළුවන් නේ. කාන්තාවක් දුකටපත් වෙලා ඉන්නවා. දැකලා පිරිමියෙකුගේ හිතේ මෛත්‍රිය වගේ රාගය එන්න පුළුවන් නේ. ගිහිල්ලා පණ අරගෙන උදව් කරන්න වෙන්න පුළුවන්. ඒක කාන්තාවකට වෙන්නත් පුළුවන් නේ. පිරිමියෙකුට උදව් කරන්න පටන් ගන්නවා. මොකද එයා ධර්මයේ පුහුණු වෙන කෙනෙක්, මෛත්‍රිය ගැන හොඳට අවබෝධයක් තියෙන කෙනෙක්. මෛත්‍රී සිත වඩා ගන්නට වීරිය කරන කෙනෙක්. එතකොට එයා ඒ සිත කියලා හිතාගෙන රාගයකට අහු වෙලා පිරිමියෙකුට උපකාර කරමින් යන්න පුළුවන්. එයා හිතන් ඉන්නෙත් මෛත්‍රිය කියලා. බලන් ඉන්න අය බොහෝ වෙලාවට හිතන්නෙත් මෛත්‍රිය කියලා. හැබැයි ඇතුලේ වැඩෙන්නේ රාගය නම් කොයි වෙලේ හරි පුපුරනවද නැත්? පුපුරන. කොයි වෙලේ හරි පුපුරන. ඒකට යන්න බෑ හැම. මේ හිත මෙහෙමයි කරන්නේ එක දුරක් අපිව වංචා කර අරන් යනවා. අරන් ගිහිල්ලා අපි හිතන්නේවත් නැති තැනකදී බ්ලාස්ට් කරලා දානවා. පුපුරවල දානවා. අපි හිතන්නේවත් නැති තැනකදී. එතකොට තමයි තේරෙන්නේ මම මෙච්චර කාලයක් එතකොට මොකද්ද හදාගෙන හිටපු සිතුවිල්ල? මම කොතනද ඉඳලා තියන්නේ? මේ පුද්ගලයා කොතනද ඉඳලා තියන්නේ? ඒ නිසා හොඳට පරිස්සම් වෙන්න ඕනේ ධර්මය පුහුණු වෙන අය. මේක මේ ධර්මයක් පුහුණු වෙන්නේ නැති අයගේ හිතේ පහළ වෙන එකක් නෙමෙයි. ධර්මයක් පුහුණු වෙන, බණක් භාවනාවක් විශ්වාස කරන, කුසලයක් පිනක් ගැන පිළිගන්න කෙනෙකුගේ හිතේ තමයි මෛත්‍රිය වගේ කුමක්ද රාගය එන්නේ. එතකොට දරුවෝ එක්ක කටයුතු කරද්දි මේක බලන්න ඕනනේ. තමන්ට වඩා බාල මේ ළමා වියේ ඉන්න අය එක්ක කටයුතු කරද්දී ගිහියෝ බලන්න ඕන. පැවිද්දෝ වෙච්ච අපේ සමවයසේ වුණත් අපිට වඩා වැඩිහිටි කෙනෙකු සම්බන්ධව වුණත්
පොඩි ළමෙක් ගැන වුණත් අපි බලන්න ඕන මෛත්‍රිය විදියට අපිට මේ පහළ වෙන්නේ රාගයද බලන්න ඕන. එහෙම නොබැලුවොත් අපි දන්නේම නැතුව අපි ඒ සිතුවිල්ල වසඟයට යන්න පුළුවන්. දිගින් දිගටම අපි යන්නේ කතා කරමින් සාකච්ඡා කරමින් අහුම්කම් දෙමින් අපි හිතන් ඉන්නවා මෛත්‍රිය කියලා. නමුත් ඇතුලේ වැඩිලා තියෙන රාගය නම් ඊළඟට දන්නේම නැතුව දැවීම, තැවීම, පිච්චීම පටන් ගන්නවානේ. අරමුණෙහි පසුබට වීම, කුසලයේ පසුබට වීම පටන් ගන්නවා. මොකද අර මෛත්‍රිය වගේ වැඩිලා ගිහින් තියෙන රාගයක් නා. ඊළඟට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දරුණු අපරාධකරුවෙක් බවට වෙන්න පුළුවන්. ළමා අපයෝජකයෙක් බවට පත් වෙන්න පුළුවන් මෛත්‍රිය විදියට වැඩිච්ච රාගෙහින්දා. මෛත්‍රිය විදියට වැඩිච්ච රාගෙහින්දා. එතකොට අපි හැම තිස්සෙම තමන්ගේ సంతානයේ තවම රාගය කියන සිත දුරු වෙලා නැත්තම් කාම රාග දුරු වෙන්නේ අනාගාමී වෙනකොටනේ නේ. අනාගාමී වෙනකොට තමයි කාම රාග දුරු වෙන්නේ. එතකොට මාර්ගඵලවල අනාගාමී තලයට පත්වීම දක්වා ගිහිල්ලා නැත්තම් තමන් ඒ අරමුණු හමු වෙන එක නවත්තන්නත් බෑනේ නේ. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද අරමුණු හමු වෙන එක නවත්තන්න බෑ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක නවත්තන්නත් බෑ. කතා කරන එක නවත්තන්නත් බෑ. හැබැයි පුළුවන් මොකද? හිත ගැන පරිස්සම් වෙන්න. සිහියෙන් ඉන්නනේ. ඒ හැම හමුවකම, ඒ හැම කතාවකම, ඒ හැම සාකච්ඡාවකම එකතු වෙලා මෛත්‍රියෙන් කරන හැම ක්‍රියාකාරකමකම සිහිය තියාගන්න ඕන මේ මෛත්‍රියමද. නැත්තම් මේ ඇතුලෙන් ගමන් කරන්නේ මේ ඩිසෙප්ෂන් එකක් විදියට නේ. වංචාවක් විදියට, මිත්‍යාවක් විදියට මේ ගමන් කරමින් තියෙන්නේ රාගයද අඳුන ගන්න ඕන. නැත්තම් කුසලයේ මුවාවෙන් වෙන එන අකුසලයට අහු වෙලා අපායටම වැටෙන්නත් පුළුවන්. හිත තියෙනවා. මොකද කුසලයේ මුවාවෙන් ආවම අපායට වැටෙනකම්ම දන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. අකුසල පැත්තේ ඉන්න මිනිහෙකුගේ රාගය අපිට අඳුර ගන්න පුළුවන්. මේ මිනිහා අකුසල පැත්තේමයි ඉන්නේ. මේ නම් රාගයමයි. ඒත් පින් කුසල් කර ඉන්න කෙනෙක්ගේ හිතේ රාගය ආවම එයත් රැවටෙනවා, අනිත් අයත් රැවටෙනවා. සිවුරක් නැන් හිටියත්, ගිහිරිදිය නැන් හිටියත් එයත් රැවටෙනවා, අනිත් අයත් රැවටෙනවා. හරි පරිස්සම් වෙන්න. හරි පරිස්සම් වෙන්න ඕන දැන්. ඒක හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් අත ඉගෙන ගත්තා. කොහොමද? මෛත්‍රී වේශයෙන් අප වෙත ඉදිරිපත් වෙනනේ. අප වෙත ඉදිරිපත් වෙන රාගයේ තිබෙන වංචනික රූපයනේ. වංචනික ස්වභාවය. ඒ තුල අපිපත් වෙන්න පුළුවන් දරුණු නරක හැසිරීම් තත්වයන් ගැන අපි අද මේ දේශනාවේදී සාකච්ඡා කළා. මම හිතනවා තව මාතෘකාවක් කතා කරන්න කාල වේලාව මදි නිසා අපි ඊළඟ දේශනාවේදී තව මාතෘකාවක් කතා කරනවා. සෑමදාම සන්ධ්‍යා යාමේ 7ට බොහෝ වෙලාවට සතියේ දවස් 5ම වගේ සෙනසුරාදා ඉරිදත් එක්කම බොහෝ වෙලාවට ඉඳලා හිටලා දවසක ආරම්භකොට මේ වගේ දේශනා අහන්න ඔබට පුළුවන් බුද්ධ පුතුන් මුහුණු පොතත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මුහුණු පොත පරිහරණය නොකරන අයට YouTube එක ඔස්සේ බුද්ධ පුතුන් channel එකට එකතු වුණොත් මේ අලුත් දේශනා එකතු කරපු ගමන් ඔබට ඒ පිළිබඳව දැනුවත් වීම සිද්ධ කරනවා. ඔබ බුද්ධ පුතුන් මුහුණු පොත එකතු වෙච්ච කෙනෙකු නම්, එහි සමාජික වෙච්ච කෙනෙකු නම්. ඉතින් අද ඊටාම හොඳින් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට දායක වුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රොෂානී ඕපනායක නෝනා මහත්මිය. එතුමියගේ ප්‍රාර්ථනාව තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට ආශිර්වාද කරන එක. ඊයේ ජන්මදිනය සමරපු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩැන්ඩිනෝන් නගරේ පදිංචි වසන්ත ඕපනායක මැතිතුමාගේ ඊයට එදිච්ච ජන්මදිනය නිමිති කරගෙන එතුමට සෙත් පතන්නත්, ඒ වගේම ඔබ දෙපළගේ විවාහ ජීවිතයේ 32 වන සැමරුම නිමිති කරගෙන ඔබ දෙපළටම ආශිර්වාද ලබා ගන්නත්, ඔබ දෙපළ මේ ලෝකෙට බිහි කරපු ආදරණීය දරුවෝ තුන්දෙනා උප්පලා, වසුන්දරා, දසුන්ති ගණත් මේ දරුවෝ තුන්දෙනාට ආශිර්වාද කරන්නත්, ඒ වගේම රොෂානී නෝනා මහත්මියගේ ආදරණීය අම්මා දයානි විදාන පතිරණ මාතාවට
නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මේ පවුලට එකතු වෙච්ච බෑණනුවන් සහ ඒ විරාජ් පුතා ගමගේ විරාජ් ගමගේ ඒ වගේම ඔහුගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වුණා. ඒ වගේම ඕපනායක මහත්මාණන්ගේ ආදරණීය ඥාතීන්ට හිතවතුන්ට ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ආශිර්වාද කරන්නට මේ පින්කමේදී එතුමා අපේක්ෂා කරා. ඉතින් රැස් කරගත්ත පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. උපන්දිනය සමරපු ඔබතුමාට වගේම ඉහත නම් සඳහන් කළ සියලු දෙනාටත්. ඒ වගේම අද මේ උතුම් පින් කටයුත්තට සම්බන්ධ වුණු අද සම්බුද්ධ වන්දනාවේ බෝධි වන්දනාවේ දායකත්වය ගත්ත තුවන් මහත්මයා ඇතුළු කොට ඒ පවුලේ සියලු දෙනාටත් මේ අනික් ආපු තරුණ මහත්තුරු හැම දෙනාටමත් අපේ කනගවා සුගත සේනාසනයේ දායක පින්වතුන්ලා ඒ ඇත්තු හැම දෙනාටමත් ඒ වගේම කනගවා සුගත සේනාසනාධිපති ඒ වගේම මේ සේනාසනය ඇතුළු පුජ්‍ය සුගත සෙනසුන කංසාය සුගත භාවනා මධ්‍යස්ථානය මේ ස්ථානයන්ගේ ආධිපත්‍ය හොබවන අතිපූජනීය අපේ සහෝදර රාජකීය පඬිත හොරළුනිකවැවේ සුදම්ම සායනහන්සේටත් ඒ වගේම අද දවසේ උන්වහන්සේ වගේම අපේ සේනාසනාධිකාරී පූජනීය සද්ධාවාස ස්වාමින් වහන්සේත් රුධිර දාන ලේ දන් දීමේ උතුම් කටයුතු සිද්ධ කරලා සේනාසනයට නැවත වැඩම කරලා ඉන්නේ. උන්වහන්සේලාටත් ඒ වගේම අද පුජ්‍ය සුගත සෙනසුනට ගිහිල්ලා ලේ දම් දීම ආදී උතුම් කටයුතු වලට දායක වුණු හැම දිනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා. ලංකාවෙත් ලෝකයේත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියෝ රටත් ලෝකයත් ශාසනයත් සමාජයත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අභාවයට පත්වන්නට යෙදුන කේ ආයුවර්ධන මහත්මයා ඕ ගුණවාදන මහත්මයා ගුණවර්ධන ප්‍රේමා දසනායක මේ මව්පිය ආදීන්ටත් ඒ වගේම රෝගාතුරව ඉඳලා හදිසියේ සතියකට කලින් මියගිය අමරසේන මාමා ඇතුළු කොට සියලුම ඥාතීන්ටත් මේ කොරෝනා වසංගතය නිසා කවුරු හරි මිය ගියා නම් ලංකාවේ ජපානයේ මේ ලෝකේ කොයි තැනක හරි පින් අනුමෝදන් වන තැනක ඉපදිලා ඉන්නවා නම් ඒ හැම දිනාටමත් අපි අද ධර්මයේ කියලා දීලා රැස් කරගත්ත පින අපි දහම් අහලා රැස් කරගත්ත පින අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. උතුම් අමා මහ නිවනම අපේ ඥාති හිත මිත්‍රාදීන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට ජන්මදිනය සමරන ඒ ඕපනායක මහත්මාණන් ඇතුළු කොට සියලුම වසන්ත ඕපනායක මහත්මයා ඇතුළු කොට සියලු දෙනාට අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට මේ භවයේ සසර ගමනෙත් සත්පුරුෂයෝම හමු වේවා, කල්යාණ මිත්‍රයෝම හමු වේවා, සද්ධර්මයම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු සාදු සාදු.